සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අත්ථි භික්ඛවේ පීති සම්බොජ්ජංගට්ඨානීයා ධම්මා තත් යෝනිසෝ මනසිකාර බහුලෝ අයමාහාරෝ අනුපන්නස්සවා පීති සම්බොජ්ජංගස්ස උප්පාදාය උපන්නස්සවා පීති සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්යාත්‍යාති. බෙරික් ශාක්‍ය මුනි සම්බුද්ධ විහාරස්ථානයේ ගරු විහාරාධිපති අපේ දීඝාමඬුල්ලේ විමලානන්ද ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ. ඉතින් ඒ විහාරස්ථ ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ධර්ම දේශනාවට සවන් දෙන ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, දෙදස් 21 අවුරුද්දේ බෙරික් ශාක්‍ය මුනි සම්බුද්ධ විහාරස්ථානයෙහි වස් සමාදන් වුණු එහි නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය, දායක සභාව මේ අවුරුද්දේ ධර්ම දේශනා මාලාවක් පවත්වන්නට සූදානම් කළා. ඒ ධර්ම දේශනා මාලාවෙහි මේ සෙනසුරාදාට නියමිත ධර්ම දේශනාවයි මේ පැවැත්වෙන්නේ. ඉතින් මේ මාතෘකා යටතේ ධර්ම දේශනාව පවත්වන්නේ. අද අපිට ලැබිලා තියෙන මාතෘකාව පීති සම්බොජ්ජංග කියන බෝධ්‍යාංගය පිළිබඳ ධර්ම දේශනාව පැවැත්වීමටයි. අද ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරනවා බෙරික් ශාක්‍ය මුනි සම්බුද්ධ විහාරස්ථානයේ දහම් පාසලේ ගුරු මණ්ඩලයේ පින්වතුන්. විශේෂ ආරමුණක් තියෙනවා. අගෝස්තු මාස 8 වෙනි දින අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු ජයන්ති ගුරුගේ මෑණියන්ට නිවන් සම්පත් ප්‍රාර්ථනා කිරීම. ඒ මෑණියන්ගේ දියණිය වත්සලා ගුරුගේ මහත්මිය දහම් පාසලේ එදාමත්ම කැපවිරී කිරීමෙන් කටයුතු දහම් පාසලේ කටයුතු කරන ගුරුතුමියක්. එතුමියගේ මෑණියන් තමයි ජයන්ති ගුරුගේ මහත්මිය. එතුමියට පින් අනුමෝදන් කරවීමේ ධර්ම දානමය පින්කම ඒ පින්වතුන් දායකගේ දායකත්වයෙන් සිද්ධ කරන්නේ. අද අපිට ලැබී තිබෙන මාතෘකාව පීති සම්බොජ්ජංගය පින්වත්නි. පීති සම්බොජ්ජංගය ඇතුළත් වෙන්නේ සත්ත්ව සම්බොජ්ජංගවල බෝධ්‍යාංග ධර්ම 7ක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. සති සම්බොජ්ජංගේ, ධම්මවිචය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජං, විරිය සම්බොජ්ජංගේ, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන
සම්බෝධ්‍යාංග ධර්ම 7. ඒ 7න් සති, ධම්මවිචය, විරිය කියන බෝධ්‍යාංග ධර්ම පිළිබඳ ධර්ම දේශනා මේ වෙනකොටත් පැවැත්වුණා. මේ සත්ත බෝධ්‍යාංග අඩංගු වෙන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මවලට. බුදුහාමුදුරුවෝ බෝධිපාක්ෂික ධර්ම, ඒ කියන්නේ සම්බෝධියට නිවනට ප්‍රධාන වශයෙන් හේතු වෙන කාරණා 37ක් දේශනා කළා. පටන් ගන්නේ සතර සතිපට්ඨානයෙන් පටන් අරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අවසන් වෙන කාරණා 37ක් අඩංගු වෙනවා. මේ කාරණා 37 නැත්නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමයි බුදුරජාණන් වහන්සේගේ සැබෑ ධර්මය. ඒ ධර්මය, ඒක තමයි මාර්ගය. එයින් පිට මාර්ගයක් නෑ. එනිසා බුදුරජාණන් වහන්සේ මේ උන්වහන්සේගේ ධර්මය හැටියට, විමුක්තිගාමී මාර්ගය හැටියට දේශනා කළේ මෙන්න මේ කාරණා 37. ඒ 37 පිළිබඳ අවබෝධය ලබා ගැනීම ධර්මය ප්‍රගුණ කරන අයට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා බෙරික්සාක්‍ය මුනි සම්බුද්ධ විහාරස්ථානයේ මගින් මේ බෝධ්‍යාංග ධර්ම ගැන ධර්ම දේශනා මාලාවක් පැවැත්වීම ඉතාම යෝග්‍ය කාරණාවක්. පීති සම්බොජ්ජංගය කියලා කියන්නේ, පීති කියන වචනේ හැමෝටම තේරෙනවා. ප්‍රීතිය කියලා අපි කියන්නේ නේද? සංස්කෘත වචන තමයි ප්‍රීති. ඒකම තමයි සිංහලටත් ඇවිල්ලා තියෙන්නේ. පාලි වචනේ පීති. එතකොට ප්‍රීතිය බෝධ්‍යාංග ධර්මයක්. ප්‍රීතිය කියලා කියන්නේ මෙන්න බණ භාවනා කරන මේ අපි සාමාන්‍යයෙන් එදිනෙදා සාමාන්‍ය අපේ ව්‍යවහාරයේ ලබන ප්‍රීතිය ගැන නෙවෙයි මේ කියන්නේ. ඔය දේවල් කරලා අපි ප්‍රීති වෙනවානේ. එහෙම ප්‍රීතියක් නෙවෙයි මෙතන කියන්නේ. බණ භාවනා කරන යෝගාවචරයන්ගේ සිත පිනවන ප්‍රීතියක්. භාවනාව තුලින් ඇතිවෙන හිතේ පිනා යන ගතිය, හිත ප්‍රීතිමත් කරන ගතිය. ඒක ඉතාමත්ම අවශ්‍ය දෙයක් ඕනම දෙයකදී. ජීවිතයේ අනිත් කටයුතු වලදී වුණත් කාලයක් දිගට අපි යමක් කරගෙන යන්න නම් ඒකෙන් ලබන්න ඕන ආස්වාදයක් තියෙන්න ඕන නේද? ඒකෙන් සතුටක්, ප්‍රීතියක් තියෙන්න ඕන. එහෙම නැත්තම් ඒ වැඩේ කරගෙන යන්න බෑ. ඒක එපා වෙනවා. එතකොට භාවනාවේදීත් එහෙමයි. ඒක නිසා මේ ප්‍රීති සම්බුද්ධ්‍යංගය යෝගාවචරයන්ට ඉතාමත්ම වැදගත් කටයුත්තක් කරන බෝධ්‍යාංග ධර්මයක්. එතකොට භාවනාවෙහි යෙදිලා එයින් උසස් ප්‍රතිඵල ලබන්නට ධ්‍යාන, අභිඥා, මාර්ගඵල කියන තත්වයන් ලබන්නට ක්ෂණිකව ඒක එහෙම වෙන්නේ නෑ. ඒකට දීර්ඝ කාලයක් මනස පුහුණු කරන්න වෙනවා. අන්නේ පුහුණු කරනකොට ඒක හොඳට කරගෙන යාමට අවශ්‍ය කරන ශක්තිය අපිට ලබා දෙනවා ඒ ප්‍රීතිය තුලින්. ඒ ප්‍රීතිය තියෙන්නම ඕන ඒ සාර්ථක කරගන්නට. ප්‍රීතිය සම්බෝධ්‍යාංගයක් වෙන්න යන්නේ ඒ නිසයි. ඒ ප්‍රීතිය තුලින් භාවනා කරන යෝගාවචරයාගේ කාය සිත දෙකම පිනා යනවා. ඒ අයට ඒ ප්‍රීතිය, ඒ හිතේ සැනසීම, සතුට තියෙනව නම්
නොකා නොබී වුණත් බණ භාවනා කරන්නට පුළුවන්. සමහර විට මහ කැලේ ඉඳගෙන වුණත් නේද වෙන විනෝදාංශ මොකුත් නැතුව අර ප්‍රීතියම භුක්ති විඳගෙන බණ භාවනා කරන්න පුළුවන්. ඒ ප්‍රීතිය ලබන්න බැරි වුණොත් ඒ භාවනා මාර්ගය කරගෙන යන්න බැරි වෙනවා, අත්හරිනවා. වනගතව හිටියත් කොහේ හිටියත්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ඉතින් මේ ධර්මයේ දේශනා කළේ සමහර අවස්ථාවල බුදුහාමුදුරුවම දේශනා කරලා තියෙනවා. පීති භක්කා භවිස්සාම දේවා ආභස්සරා යථා කියලා. අපි ප්‍රීතියම අනුභව කරගෙන ජීවත් වෙනවා. ප්‍රීතියෙම ජීවත් වෙනවා. අර දානේ අරම වැරදුනාට හරියට ආභස්සර දිව්‍ය ලෝකේ දෙවියන් වගේ කියලා. එනි තාමත්ම ඉහළ සැනසීමක් සතුටක් ලබන්න පුළුවන්. අන්නේ පීති සම්බොධ්‍යංගය ගැන තමයි අද අපි මේ ධර්ම දේශනාව කරන්නේ. ප්‍රීති සම්බොධ්‍යංග ප්‍රීතිය නොලැබුණොත් ඒ භාවනාවකදී භාවනාව කරගන්න බැරුව පසු බහිනවා. ඒ යෝග කර්මය සඵල කරගන්න බැරි වෙලා යනවා. ඒක නිසා මේ ප්‍රීතිය හිත පිරිසිදු කරන ධර්මතාවයක්. උපදින පාප ධර්මයන් නරක සිතුවිලි දුරු කිරීමට හේතු වෙනවා. කුසල පක්ෂයේ දියුණු කරගන්නට හේතු වෙනවා. ඒ වගේම දැන් ඔය බණ භාවනා කරනකොට අරතිය කියලා එකක් ඇති වෙනවා. ඒ කියන්නේ නොයල්ම එක හරියට කරගන්න බැරුණොත් ඒ අරතිය ද්වේෂයත් එක්ක එකතු වෙලා එන එකක්. තීන මිද්‍යාත් එකතු වෙනවා. තීන මිද්ද කියන්නේ කම්මැලිකම ගතිය, නිදිමත ගතිය ඒව එක එනවා. භාවනා කරන අය ඒවත් දන්නවා, අත්දැකලා තියෙනවා. ඒ කොහොම නැති කරගන්න පුළුවන් ප්‍රීතිය ඇති වුණොත්, සතුට ඇති වුණොත්, එතකොට අර නිදිමත, අලස ගතිය, ඒ වගේම ද්වේෂය වගේ දේවල් හිතින් ඈත් වෙලා යනවා. ලෝකෝත්තර පැත්තට හිත නැඹුරු වෙනවා. යන්නේ එකයි මේ ප්‍රීති සම්බොජ්ජංගයේ තියෙන වැදගත්කම ආධ්‍යාත්මික වශයෙන් කල්පනා කළාම. සමත භාවනාවන් ආදී කරනකොට හිතේ පසුබැසීම නැතුව ඒ කටයුතු කරන්නට උදව් වෙන මේ ප්‍රීති සම්බොජ්ජංගය භාවනාවෙහි යෙදී ලබන සතුටක්, ආස්වාදයක්. සතුටක් සඳහා තමයි අපි හැම දෙයක්ම කරන්නේ නේද? අපි හැමෝම කවුරුත් හැම සත්වයෙක්ම යමක් කරන්නේ සතුට අපේක්ෂාවෙන්, ප්‍රීතියක් අපේක්ෂාවෙන්. දුකක් අපේක්ෂාවෙන් කවුරුවත් මොකක්වත් කරන්නේ නැහැ නේද? ව්‍යාපාරා සබ්බ භූතානං සුඛත්ථාය විධීයරේ කියලා සඳහන් කරනවා එක සංස්කෘත ශ්ලෝක පාඨයක. හැම දිනෙකම හැම දෙයක්ම කරන්නේ සැප සතුට සඳහා. තොර මේ භාවනාවේදී තියෙනවා මෙන්න මේ පීති සම්බොජ්ජංගය භාවනාව සාර්ථක කරගන්න එදාමත්ම ඕන දෙයක්. ඒ පීති සම්බොජ්ජංගයේ දියුණු වෙනකොට වෙහෙස දැනෙන්නේ නැහැ. භාවනාව බොහොම සුවසේ කරගෙන යන්න පුළුවන්. පීඩාවක් හැටියට වෙහෙසක් හැටියට කල්පනා වෙන්නේ නැහැ. භාවනා අරමුණේ හිත හොඳට පිහිටනවා. හිත විසිරලා යන්නේ නැහැ. යමකින් හොඳ රසයක් ආස්වාදයක් තියෙනවා නම් හිත එකකින් ඒකට ඈත් වෙලා යන්නේ නැහනේ. අන්න ඒක මේ ප්‍රීති සම්බොජ්ජංගයෙන් අපිට ලබා දෙන දෙයක්. එතකොට ඔය කෙටි හැඳින්වීම අපි සඳහන් කරලා දැන් මේ බෝධ්‍යාංග ධර්ම
සත්‍ය බොජ්ජංගවලටම උපකාරී වෙන කාරණා කිහිපයක් බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා තියෙනවා. කාරණා 3ක් විශේෂයෙන්. බෝධ්‍යංග ධර්මයට උපකාරී වන ධර්ම. ඒ ධර්ම උපකාරී කරගෙන අපි බණ භාවනා කරනවා නම් ඊටාම ඉහළ නිරාමිස ප්‍රීතියක් සුඛයක් මෙලොවදීම ලබා ගන්නට පුළුවන් කියලා ධර්මයේ උගන්වනවා. බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙනවා අපිට. ඒ භාවනා කරගෙන යනකොට සඳහන් කරනවා යතෝ සම්මසති කන්දානං උදයබ්බයං ලබති පීති පාමොජ්ජං අමතන්තං විජානතං කියලා සඳහන්. මේ භාවනා කරගෙන යනකොට ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම සියුම් නුවණින් දකිනකොට ලබති පීති පාමොජ්ජං ඊ타ත්ම ඉහළ ප්‍රීතියක් ප්‍රමෝදයක් ලැබෙනවය. අමතන්තං විජානතං අන්න ඒ සතුට අමෘත රසයක් කියලා දැනෙනවායි කියලා. ඉතින් මේ දැන් මේ බෝධ්‍යාංගයන් ගෙන් ලැබෙන ඒ සතුට ලබන්නට බෝධ්‍යාංගයන් දියුණු කරගන්නට අවශ්‍ය කරන කාරණා තියෙනවා. අපි පැලයක් හිටවනම් ඒ පැලේ හිටවන්න බිමක් ඕනනේ නේද? අපි ගෙයක් හදනවා නම් ඒ ගේ හදන්න භූමියක් ඕනනේ අපිට. නැත්නම් අපිට හදන්න බෑ. අන්න ඒ වගේ තමයි මේ බෝධ්‍යාංග ධර්මයන්ට ඒවා දියුණු කරගන්න අත්‍යවශ්‍ය කාරණා කීපයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේවා සමහරට මීට කලින් බර ධර්ම දේශනාවේදී කියවෙන්නේ නැති. කල්යාණ මිත්‍ර සේවනය, යෝනිසෝ මනසිකාරය, එතකොට සීලය, කල්යාණ මිත්‍ර සේවනය, යෝනිසෝ මනසිකාරය. මේ භාවනා කරනකොට අපිට අවශ්‍යයි සිල්වත්කම. සිල්වත්කම නැති වුණොත් සීලේ අඩුපාඩුකම් තිබුණොත් පසුතැවිල්ල ඇති වෙනවා. මෙහෙම දේවල් කළා කියලා ඒව නිකන් මහා කළු වලාකුලක් වගේ මනස වසා ගන්න. ඒ නිසා සීලෙන් පිරිසිදු වෙලා ඉන්න ඕනේ. ඒ වගේම කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය අපිට අවශ්‍යයි. කල්යාණ මිත්‍රයන් පාප මිත්‍රයන්ගෙන් ඈත් වෙලා කල්යාණ මිත්‍ර සේවනය. කල්යාණ මිත්‍රෝ අපිට උදව් කරනවා ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට. යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. ඒව තමයි මේ උදව් වෙන කාරණා බෝධ්‍යාංග ධර්මවලට ඒවා දියුණු කරගන්නට. මේ ගැන බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරලා තියෙනවා. සේයතාපි භික්කවේ යේකේචි පානා චත්තාරෝ ඉරියාපතේ කප්පෙන්ති කාලේන ගමනං කාලේන නිසජ්ජං කාලේන ඨානං කාලේන සෙය්‍යං සබ්බේතේ පඨවින් නිස්සාය පඨවියං පතිට්ඨාය ඒවමේතේ චත්තාරෝ ඉරියාපතේ කප්පෙන්ති ඒව මේව කෝ භික්කවේ භික්ඛු සීලං නිස්සාය සීලේ පතිට්ඨාය සත්ත බොජ්ජංගේ භාවේති කියලා. දැන් හරියට යම්කිසි සත්වයෙක් මිනිස්සු කෝ වෙනස් සත්වයෙක් සතර ඉරියව් පවත්වන්නේ නේද? ගමන් කරනවා, වාඩි වෙනවා, ඒ වගේම හිටගෙන ඉන්නවා, හැලවෙලා ඉන්න ඕ ඉරියව් හතරනේ තියෙන. ඔය ඉරියව් හතරම පවත්වන්න අවශ්‍ය කරනවා. ඒ සතර ඉරියව්වන්ට උදව් වෙන්නේ පෘථුවිය, මහ පොළොව. අන්න ඒ වගේ භික්ෂුවගේ
සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සත්ත බෝධ්‍යාංග ධර්ම වඩන්නට සීලය උපනිශ්‍රය වෙනවායි. සීලෙහි පිහිටලා ඒක කරන්න ඕනේ. ඕ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔය සීලයේ වැදගත්කම. ඊළඟට කල්යාණ මිත්‍ර සේවනය ඒක පෙර නිමිති වගේ. දැන් සූර්යාලෝකය ලැබෙන බව අපිට දැනෙන්නේ අරුණාලෝකයෙන්නේ සූර්යාගේ උදාවීමන්නේ. අරුණ වැටෙනෝනේ ඉරපා යන්න කලින්. අරුණ පෙර නිමිති වෙනවා සූර්යා පහළ වෙනවා කියන. අන්න ඒ වගේ සත්‍ය බොද්ධ්‍යංග වඩන කෙනෙකුට එයින් දියුණුවක් ලබන කෙනෙකුට කල්යාණ මිත්‍ර සේවනය අර පූර්ව නිමිත්තක් වෙනවා. ඒ වගේම තමයි යෝනිසෝ මනසිකාරය. බුදුහාමුදුරේකටත් උපමාවක් දේශනා කරනවා. සූර්යා උදා වෙනකොට මේ අරුණේනෝ වගේ මේ පූර්ව නිමිත්තයක යෝනිසෝ මනසිකාරය සූර්යා උදා වෙනකොට අරුණ නගිනෝ වගේ තමයි මේ කල්යාණ මිත්‍ර සේවනය කියලා. ඔය කාරණා තුන සීලය කල්යාණ මිත්‍ර සේවනය යෝනිසෝ මනස්කාරය කියන කාරණා තුන අපිට මේ සත්‍ය බෝධ්‍යාංග වැඩීමේදී උදව් වෙනවා. සත්‍ය බෝධ්‍යාංග වඩනකොට සිත සුදුසු තැනකට ගිහිල්ලා විවේකස්ථානයකට ගිහිල්ලා ඒ බෝධ්‍යාංග ධර්ම සුදුසු වෙලාවක යෙදෙන්න ඕන. එහෙම කරනකොට අපේ සති ධම්මවිචය විරිය පස්සද්ධි කියන මෙන්න මේ බෝධ්‍යාංග ධර්ම වැඩෙනවා. ඉතින් සති සම්බොජ්ජංගයේ පස්සද්ධි සම්බොජ්ජංගේ ඕවා වර්ධනය වෙනවා. පීති සම්බොජ්ජංගය ඇති වෙන්නට හේතු බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒක තමයි අද මාතෘකාවෙහි ධර්ම දේශනාවේ මාතෘකා පාඨය හැටියට අපි සඳහන් කළේ. අතිබික්කවේ පීති සම්බොජ්ජංගට්ඨානීය ධම්මා. මානෙනි ප්‍රීති සම්බොජ්ජංගයට හේතු වෙන ධර්ම කොටසක් තියෙනවා. තත් යෝනිසෝ මනසිකාර බහුලෝ අයමාහාරෝ අනුප්පන්නස්වා පීති සම්බොජ්ජංගස්ස උපාදාය උපන්නස්වා පීති සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණිය. ප්‍රීති සම්බොජ්ජංගේ ඇතිවීමට හේතුවන ධර්ම මෙනෙහි කිරීම ප්‍රීති සම්බොජ්ජංගේ ඇතිවීමට හේතුවක් වෙනවාය. එතකොට මේ ප්‍රීති සම්බොජ්ජංගේ ඇතිවීමට හේතුවන්නේත් ප්‍රීතියමයි. වෙන දෙයක් නෙවෙයි. ප්‍රීති සම්බොජ්ජංග නිකන් පරස්පර විරෝධී වගේ පේන්න පුළුවන්. ප්‍රීති සම්බොජ්ජංගේ ඇතිවීමට හේතුවන්නේත් ප්‍රීතියමයි. ප්‍රීතිය කියලා කියන්නේ තම මිහිරි දෙයක් එක වරක් ඒක දැනුණාම ඊට පස්සේ ඒක නැවත නැවත කරන්නට හිතෙනවා. අන්නේ ප්‍රීතියම පදනම් වෙනවා ප්‍රීති සම්බොජ්ජංගේ දියුණු කරගන්නට. එක සැරයක් ප්‍රීතියක් ඇති වුණාම දෙවනි වතාවෙත් ඒක ඇති කරගන්නට අපිට මුලින් ලැබුණු ප්‍රීතිය මහත් පිටුවහලක් වෙනවා. ප්‍රීති සම්බොජ්ජංගනියට මේ සම්බොජ්ජංගය ඇති වෙන ධර්මයන් ගැන යෝනිසෝ මනසිකාරය යොමු කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යම් ආකාරයකින් ප්‍රීති සම්බොජ්ජංගේ ඇති වෙනවා නම් යම් විදිහකට සිතනකොට
යම් විදිහට කරනකොට අන්න ඒ ආකාරයෙන් සිතීම තමයි මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ප්‍රීතිය තියෙනවා සාමාන්‍යයෙන් ප්‍රීතිය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සාමිස ප්‍රීති, නිරාමිස ප්‍රීති කියලා. අපි මේ දෙක පටලවා ගන්න හොඳ නැහැ. දැන් සාමිස ප්‍රීතිය අපිට හොඳට හුරුයි. සාමාන්‍යයෙන් මිනිසුන්ට පුරුදුයි. මොනවයින්ද ප්‍රීතිමත් වෙන්නේ සාමාන්‍ය ලෝකයා? ධනය ලැබෙනකොට, ධන ධාන්‍ය ලැබෙනකොට, අඹුදරුවන් ඉන්නකොට, ඒ වගේම ඒවායින් ලැබෙන ප්‍රීතිය. ඒ වගේම සමහර විට භික්ෂුන් වහන්සේලා ඉතින් හුඟක් ඔය සිව්පස්සේ හොඳට ලැබෙනකොට, හොඳට ලොකු දායකයෝ ඉන්නකොට, ගෝල බාලයෝ ඉන්නකොට, හොඳට පන්සල හොඳට තියෙනකොට ඒවායිනුත් ප්‍රීතියක් ඇති වෙන්න පුළුවන්. සාමිස ප්‍රීතිය ඒක. හැබැයි භාවනාවේදී ඕව අවශ්‍ය නෑ. ඒවත් එක පටලවා ගන්න හොඳ නෑ. නිවනට හේතු වන ප්‍රීතියක් නෙවෙයි ඒ ප්‍රීතිය. නිවනට හේතු වන ප්‍රීතිය මෙන්න මේ බෝධ්‍යාංග වලට සම්බන්ධ ප්‍රීතිය. අපි කියන්නේ කාරණා කිහිපයක් තියෙනවා. බුදුගුණ මෙනෙහි කිරීම. ඔන ප්‍රීතිය ඇතිවීමට හේතු වෙන කාරණාවක්. දහම් ගුණ සංගුණ මෙනෙහි කිරීම. නිරාමිස සතුටක්, නිරාමිස ප්‍රීතියක් ඒවයින් ලබන්න පුළුවන්. ඉතින් මේ අටුවා ග්‍රන්ථවල සඳහන් කරනෝ ප්‍රීතිය ලබන්නට හේතු වෙන කාරණා 11ක්. ඒවත් අපි දැනගන්න එක හොඳයි. බණ භාවනා කරනකොට. ඒකාදස ධම්මා පීති සම්බොජ්ජංගස්ස උප්පාදාය සංවත්තන්ති. කාරණා 11ක් ප්‍රීති සම්බොජ්ජංගේ ඇතිවෙන්නට හේතු වෙනවා අය. පළවෙනි එක තමයි බුද්ධානුස්සති. බුදු ගුණ මෙනෙහි කරන එක. බුදු හාමුදුරන්ගේ ගුණ කැටි කරලා තියෙන, හැබැයි ඒක මෙනෙහි කරන්න ඕනේ තමන්ට තේරෙන භාෂාවකින්. නොතේරෙන භාෂාවකින් කිව්වට තේරෙන්නේ නැත්තම් නේද? ඒක ඉගෙන ගන්න ඕනේ. දැන් සමහර විට අපි ඉතිවිසෝ ගාථාව, ඒ පාඨය ගාථාවක් වට ඒ පාඨයක්, ඒ පාඨයේ තියෙන නවරහදී බුදුගුණ කැටි කරලා අපි හොඳට ඉගෙන ගන්නකොට හොඳ සතුටක් ප්‍රීතියක් ලැබෙනවා. හොඳ සතුටක් ප්‍රීතියක් ලැබෙනවා. බුද්ධ වන්දනා එතකොට කරනකොට අපි ඔය ගාථාවන් කියනවානේ. බුද්ධානුස්සති, ධම්මානුස්සති, ධර්මෙහි ගුණ මෙනෙහි කරනකොට, සංඝානුස්සති, ආර්ය මහා සංඝ රත්නයේ ගුණ සිහි කරනකොට, සීලානුස්සති, තමන්ගේ සීලයේ පිරිසිදු බව මෙනෙහි කරනකොට, ත්‍යාගානුස්සති, තමන් කරන පරිත්‍යාග ආදිය ගැන මෙනෙහි කරනකොට, දේවතානුස්සති, දිව්‍යාත්ම භාව ලැබෙන්නට හේතු වෙන කාරණා මෙනෙහි කරනකොට, උපසමානුස්සති, හිත සංසිඳෙන, කය සංසිඳෙන කාරණා මෙනෙහි කිරීම, ලෝක පුද්ගල පරිවර්ජනතා, මේ කම්මැලි නරක මිනිස්සුයෝ ඉන්නවනේ නේද? ඒ අයගේ ඇසුරට නොවැටීම, සිනිද්ද පුද්ගල සේවනතා, රළු අය ආශ්‍රය කරන්නේ නැතුව සීනින්දු ප්‍රසාදයට හේතු වෙන මේ මොළොක් ගුණ ඇති අය ආශ්‍රය කිරීම, ප්‍රීති සම්බොජ්, ඒ වගේම තදදි මුත්තතා කියලා සඳහන් කරනෝ ප්‍රීති සම්බොජ්ජංගේහි නැඹුණු සිත් ඇති බව, ඒකට යොමු වෙච්ච සිත් ඇති බව. කාරණා 11ක් දක්වලා තියෙනවා. මේ අටුවාවල ගොනු කරලා තියෙනවා මේ ප්‍රීති සම්බොජ්ජංගය ඇතිවීමට හේතු වෙන කාරණා. බුදුගුණ මෙනෙහි කිරීම. ඉතින් අපි
එක හාමුදුරුවන් භාවනා කරන බොහොම ඉහළට භාවනා කරන ස්වාමින් වහන්සේ නමක් සඳහන් කරනවා එක තැනක. සමහර විට අපි ඔය භාවනා උගන්වනකොට ධර්මය උගන්වනකොට සමහරට උදේ 4ට නැගිටලා හැන්දෑවේ 10 විතර වෙනකන් ඒවායේ යෙදෙනවලු. ඒ යෙදෙනකොට ඒ වගේම ධර්ම දේශනා කරනකොට ලොකු වෙහෙසක් දැනෙනවලු ඒක. ඉතින් ඔය වෙහෙසක් තියාගෙන ගිහිල්ලා බුදුන් වඳිනකොට ධර්මයේ වඳිනකොට සංඝයා වඳිනකොට අර වෙහෙස සම්පූර්ණයෙන් නැති වෙලා හිතට ලොකු සහනයක් විවේකයක් දැනෙනවා කියලා. මේක අපි හැමෝටම අත්දකින්න පුළුවන් දෙයක්. හොඳට බුදු ගුණ මෙනෙහි කරගෙන ඒව කරනකොට අර වෙහෙස සංසිඳෙනවා. අර හිතේ සතුට ඇති වෙලා සතුට දැනෙනකොට ඒ බුදු ගුණ හොඳට අවබෝධ ඒව නිරාමිස ගුණනේ. නේද? ආසාව කෙලෙස් ඇති වෙන ඒවා නෙවෙයිනේ. ඒ වගේම තමයි ධර්මය ගැන මෙනෙහි කරනකොට. ඒ වගේ මේ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා සමහර විට ඔය මහන්සි වෙලා ඉන්නකොට හිස ගැක්කුමත් වගේ තියෙනවා. ඒ වුණාට මේ බණ බාරගෙන තියෙනවා. ඒ බණ කියන්නත් ඕනේ. එහෙම කියාගෙන යනකොට අර ධර්මයේ ඒ ගුණයට මේ ඇදිලා ගිහිල්ලානේ මේක කියන්නේ. ධර්මය ආස්වාදනය කර කර කියනකොට ආරති පිච්චාසනීප තත්වයන් හිස කැක්කුම් ආරම්භය ඔක්කොම නැති වෙලා බණ කියලා ඉවරනකොට ඒ මුකුත් නැහැයි කියලා. පෙනඩෝල් ඇස්පිරින් බොන්න ඕන නැහැ එතකොට. මේක හිතෙන්ම ඒ සුවපත් භාවය ලබා ගන්න. එතකොට මේ බුදු ගුණ මෙනෙහි කිරීම, බුද්ධ වන්දනාව, දහම් ගුණ මෙනෙහි කිරීම, දහම් වන්දනාව, සංඝ ගුණ මෙනෙහි කිරීම, ඒ සංඝ වන්දනා ආදී නිතර කරන්න ඕනේ. අපි ඉතින් භික්ෂුන් වහන්සේලා දිනපතාම මේ වන්දනා කරන උදේ හවස සන්ධ්‍යාවේ ඒ භාවනාවන් ඒ බුදු ගුණ මෙනෙහි කරනවා. එහෙම නැතත් බුදු ගුණ මෙනෙහි කරන්න පුළුවන්, දහම් ගුණ මෙනෙහි කරන්න පුළුවන්, සංඝ ගුණ මෙනෙහි කරන්න පුළුවන්, තමන්ගේ සීලය මෙනෙහි කරන්න පුළුවන්. සීලය මෙනෙහි කරනකොට ලොකු සතුටක් ඇති වෙනවා. පරිත්‍යාග කරපු පරිත්‍යාගාදී දිව්‍යත්වය ලබන දේවත්වයට යන්න පුළුවන්. ඒ ගුණ මෙනෙහි කරනකොට ලොකු සතුටක් ඇති වෙනවා. මේ අපි ජීවිතය අර කලින් කිව්වා වගේ හැම දෙයක්ම කරන්නේ සතුට අපේක්ෂාවෙන් නේද? නොකෙලෙසුණු සතුටක් ලබන්නට පුළුවන් මේ කියන මාර්ගය තුලින්. එයින් උදාර ප්‍රීතියක් අපිට ඇති වෙනවා. සාමාන්‍ය ජනයන් විඳින ප්‍රීතිය වගේ එකක් නෙවෙයි. අඹදරුවන් නිසා ලබන ප්‍රීතිය, නෑමිතුරන් නිසා ලබන ප්‍රීතිය, ධනය වස්තු ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් යාන වාහන මේවා නිසා ලබන ප්‍රීතිය වගේ ප්‍රීතියක් නෙවෙයි යෝගාවචරයන් ආරණ්‍යවලට ගිහිල්ලා බණ භාවනාවල යෙදිලා ලබන්නේ. සමහර විට පැය ගණන් එක දිගට වාඩි වෙලා ඉන්නවා. සමහර විට ඔය භාවනා වැඩසටහන් වලට දින 7 භාවනා වැඩ දින 10 භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා ඉන්නකොට ඒ ලබන අර ප්‍රීතියමයි ඒ කෙරෙහි අර පවත්වා ගන්නට හේතු වෙන්නේ. ඒ ආස්වාදය ලැබපු අය ඒ භාවනා වැඩසටහන් වලට දිගටම සහභාගී වෙන එකෙන් ඒ තරම් රසයක් ලබන්නට පුළුවන්. ඒ බඳු රසයක් ලබන අය සාමාන්‍යයෙන් කාම සම්පත් කියන දේවල් බොහෝම සුළු දේවල් හැටියට සලකන්නේ. අරවත් එක්ක සසඳනකොට සමහර වෙලාවට පිළිකුල් කටයුතු දෙයක් හැටියට, එහෙම නැත්නම් හිතනවා භයානක දේවල් හැටියටත් කල්පනා වෙන්න ඉඩ තියෙනවා. මේකට හොඳ උදාහරණයක් තියෙනවා ජාතක පොතේ. බිස ජාතකය කියලා ජාතකයක් තියෙනවා. අපි ඉතින් ඒ කතන්දරේ පොඩ්ඩක් සඳහන් කරනවා මේ වෙලාවේ. මේ යෝගාවචරයන් බණ භාවනා කරන අය
ලබන ප්‍රීතිය සතුට ගැන කියන්න. අපි බෝධිසත්වයන් වහන්සේ පාරමී ධර්ම පුරාගෙනෙන් අතරේ බරණැස් නුවර 80 කෝටියක් ධනය ඇති බ්‍රාහ්මණය කුලයක වැඩිමහල් දරුවා හැටියට උපන්න. 80 කෝටියක් කියන්නේ මිලියන 840ක්. නෑ 800ක් නේ. 80 කෝටියක් කියන්නේ මිලියන 800ක්. අද කියන්නේ මිලියන වලින් කියන්නේ නේද? මෙහෙම ධනෙ තිබුණා. එතකොට අර මෙයාගේ නම මහා කංචන කුමාරයා. එයාට තියපු නම දෙමාපියන් තවත් හිටිය දරුවෝ. එතකොට මේ මහා කංචන කුමාරයාගේ සහෝදර සහෝදරියන් ඔක්කොම මෙයාට වඩා බාලයි. සහෝදරයෝ 6 දෙනයි සහෝදරියෝ 1 කෙනයි. එතකොට 6යි 1යි 7යි 1යි 8යි නේද? පවුලේ 8 දෙනෙක්. එතකොට මේ ගැටිය විවාහ වුණෙත් නැහැ. අම්මා තාත්තා ගැන බලමින් ඉඳලා අම්මා තාත්තා මිය ගියාට පස්සේ අර ධනයට උරුමකාරී වුණා. නමුත් මේ ධනයට ආසාව ඇති වුණේ නැහැ ඒ කට්ටියට. ඒ කට්ටිය කරේ මොකද්ද? මේ ධනය ඔක්කොම දන් දුන්නා. යාචකයන්ට දුගී මගී ආදීන්ට නැති බැරි අයට එල්ලන අයට හැමෝටම දීලා අර මේ මිලියන 800ක් ධනය ඔක්කොම අතෑරලා කට්ටිය ගියා කැලේට භාවනා කරන්න. මේ 8 දෙනයි ඒ සමගම ගියා 16කුත් ඒ කියන්නේ ගෙදර හිටුවා අපිටත් ඉඳලා වැඩක් නෑ අපිත් එනවා කියලා භාවනා කරා. එතකොට දැන් මේ යහළුවෙකුත් ගියා. එතකොට 11 දෙනෙක් ගියා හිමාලයට ගියා. හිමාල වනේ විලක් සමීපයක වතුරක් තියෙනවා. මේ කට්ටිය පන්සලක් හදාගෙන ඔන්න ඒකේ බණ භාවනා කරන්න පටන් ගත්තා. පැවිදි ජීවිතයක් ආරම්භ කරලා. බෝධිසත්වයන් වහන්සේ තමයි අනුශාසක. එතකොට මේ කට්ටිය පලාපල නෙලාගෙන ඉන්න කෑමට යනවා හැමදාම. කෑමට ගියාම ඔක්කොම දෙනා යනවා ඉතින් පලාපල ගේන්න. ඒ යනකොට මේ කට්ටිය ඉතින් මේ කතා කරමින් පළවැල නෙලාගෙන එනකොට නිකම් මේක සද්ද බද්ද තියෙනවා හරියට. ගමත් මේක හරියට අරණ්‍යයක් වගේ නෙවෙයි නිකන් ගමක් වගේ සද්ද බද්ද. මේක දැකපු බෝසත්වයන් වහන්සේ අපි මේ 80 කෝටියක් ධනය අතෑරලා මේ වනාන්තරයට ආවේ මෙහෙන් ලෝභකමින් මේ පළවැල කන්න බලාගෙන නෙවෙයි. ඒක නිසා අපි මහානදම් පුරන්න ආවේ මේ. මේක හරියට කරගන්න ඕන කියලා එතුමා කල්පනා කළා මේ කට්ටියට භාවනා කරන්න ඕන ඉඩ ඇරලා මම ගිහිල්ලා පළවැල ගෙනල්ලා මේ කට්ටියට දෙනවා මමත් භාවනා කරන ගම. ඒකට කලබල සද්ද බද්ද නැහැ. පස්සේ මේ කට්ටිය ඔක්කොම එකතු කරලා ඒ අදහස දැනුම් දුන්නාම අනිත් සහෝදර සහෝදරියෝ කට්ටිය කියනවා අනිත් අය ඔබතුමා තමයි අපේ ආචාර්යවරයා. ඒක නිසා ඔබතුමා මෙහෙම ගිහිල්ලා පළවැල ගේන්න ඕන නෑ අපිට. අපි එක එක්කෙනා ගිහිල්ලා පළවැල හොයාගෙන එන්නම්. නංගි එන්න ඕන නෑ. ඒ වගේම අර සේවිකාවත් ඉතින් කාන්තාවක් නේ. ඒ අත්තු හිටපුවාවේ අපි දවසින් දවස ගිහිල්ලා මේව පළවැල හොයාගෙන එන්නම් කියලා ඔන්න පොරොන්දු වෙලා අර විදිහට කරනවා. ඉතින් එක්කෙනෙක් එක දවසකට යනවා අවශ්‍ය කරන පළවැල ටික ගෙනල්ලා මේ කොටස් වලට බෙදෙනවා හැමෝටම. එක කොටස බැගින් බෙදලා තමන්ගේ කොටස අරගෙන
කියලා භාවනා මේ ආහාරය අරගෙන භාවනා කරනවා. අනිත් ඇවිල්ලා ඉතින් කට්ටිය අර දැනුම් දෙන්න ගෙඩිය ගහනවනේ. ඉතින් ඒව කරලා අනිත් කට්ටියත් ඇවිල්ලා තමන්ගේ කොටස අරගෙන යනවා. එතකොට මේ කට්ටිය බොහෝම හොඳට සීලවන්තව කටයුතු කරනකොට සක්‍ර දේවේන්ද්‍රයාගේ සක්‍ර භවනයත් දැනුණ මේක. පැනිලා සක්‍රයා කල්පනා කරන මේ කට්ටිය ගැන විමසලා කල්පනා කරනවා මේ කට්ටිය සැබෑ ගුණවන්තයෝද නැත්තම් කොහොමද කියලා පරීක්ෂණයක් කරන්න. මොකද ඇතුළත දුර්ගුණ තියෙනව නම් හේතුවක් නැතු ඒව ඇතිවෙන්න මතුවෙන්න හේතුවක් නැත්තම් මතුවෙන්නේ නැහැ. හේතුවක් ඇති වුණාම තමයි ඒව මතුවෙලා ඉන්නේ නේද? අපි දන්න ඕනේ සමහර විට හොඳට ඔන්න වාහනේ පදවගෙන යනවා. බොහොම සංවරව හොඳට පදවගෙන යනවා. කවුරු හරි මිනිහෙක් ගිහලා මොකක් හරි වැරද්දක් කරනවා. අනිත් ගිහපු වාහනේ කවර. පස්සේ ඕක පස්සෙන් පන්නගෙන ගිහිල්ලා ඉස්සර කරලා නතර කරලා ගිහිල්ලා බනින්න ඕනේ සමහර නේද? අර අච්චර හොඳට එළවෙන කනුස තැම්පත්ව කියවුනොත් කාගේ හරි වැරද්දක් කරාම ඇතුලේ තියෙන මේ ගතිය. ඒක මතුවෙලා එනවා හරියට අර නායකුට ගලක් ගැහුවාම පෙනේ පුම්බනවා වගේ. අර සක්‍ර දේවේන්ද්‍ර කල්පනා කරනවා ඇතුළත දුර්ගුණ තියෙනවා නම් හේතුවක් නැත්නම් ඒවා මතුවෙලා එන්නේ නැහැ. හේතුවක් ඇති වුණාම ඒවා මතුවෙලා එනවා. මම ගිහිල්ලා මේ කට්ටිය පරීක්ෂා කරන්න බලන්න ඕනේ කියලා සක්‍ර දේවේන්ද්‍ර එක දවසක්ද මේ වෙස්වලාගෙන ගිහිල්ලා අර පළවැල ගෙනල්ලා කොටස් 11කට බෙදලා තියලා යනකන් ඉඳලා අර බෝධිසත්වයන්ගේ පළවැල කොටස මෙයා හැංගුවා. ඉතින් කට්ටිය එක එක්කෙනා ඇවිල්ලා පළවැල අරගෙන යනවා. බෝධිසත්වයා අරගෙන ඇවිල්ලා පළවැල බලනකොට ඒක නෑ. බෝධිසත්වයා කල්පනා කරලා සමහර විට අමතක වෙලා වෙන්නේ නැති. ඔන්න දෙවෙනි දවසෙත් අර විදිහටම කළා. බෝධිසත්වයා ඒත් කල්පනා කරා මොකද දන්නේ මේ ආපහු මේ දෙවෙනි දවසෙත් ඔන්න අමතක වෙලා වෙන්නේ නැති කියලා. ඊට පස්සේ තුන්වෙනි දවසෙත් සක්‍ර දේවේන්ද්‍රයා අර විදිහටම කළා. තුන්වෙනි දවසෙත් මෙහෙම වුණාම බෝධිසත්වයන් වහන්සේ මගේ අතින් වරදක් වෙලාද දන්නෙත් නෑ. මට මේ කෑමට නොතියන්නේ. ඔය එකට කතා කරන්න ඕනේ කියලා කට්ටිය කැඳවලා ඇහුවා. ඒ දවස්වල බලවල නෙරන්න ගිහිපු කට්ටිය කවුද? පළවෙනි දවසේ, දෙවෙනි දවසේ, තුන්වෙනි දවසේ. ඉතින් මම කියලා ඉදිරිපත් කරනවා. ඇයි මට පළතුරු තිව්වේ නැත්තේ? පළවැල තියුණා. අපි තිව්වා කිව්වා. ඊට පස්සේ අනිත් එක්කන කිව්වා අපිත් මමත් තිව්වා. ඒ වුණාට මට පළවැල හම්බුනේ නෑනේ. දවස් 3ේම. ඒ නිසා මේත් කියනවා මගේ කොටස තිව්වා කියලා. මට නම් එහෙම හම්බුනේ නෑ කියලා. ඒතර සක්‍ර දේවේන්ද්‍ර දැන් ඔන්න ඇවිල්ලා බලාගෙන ඉන්නවා සැඟවිලා. මොකද මේ වෙන්නේ කියලා. එතකොට දැන් එක එක්කෙනාගෙන් මෙහෙම ඇහුවාම කවුද මේ හොරෙක් ගන්නවද මේ හොරෙක්? එතකොට මේ පළවැල ගන්නේ කියලා. එතකොට මේ කට්ටියගේ පිරිසිදු භාවය මේ කට්ටිය කරන්නේ කලේ නැහැයි කියලා කියන්න ඒ කට්ටිය මේ විදිහට සාප කිරීමක් කළා. ඔන්න පළවෙනි මේ සහෝදරයා මෙහෙම කියනවා. අස්සංගවං රජතං ජාත රූපං භරියංචසෝ ඉදලා ලබතං මනාපං පුත්තේහි ධාරේහි සමංගි හෝතු බිසානිතේ බ්‍රාහ්මණයෝ අහාසී කියලා. බ්‍රාහ්මණය
කවුරු හරි ඔබගේ මේ ආහාර කොටස හොරෙන් ගත්තන නෙළුම් මල මේ ගන්නේ. එතකොට එයාට මෙන්න මෙහෙම වේවා කියලා ප්‍රාර්ථනා කළා. මොකක්ද එයා ප්‍රාර්ථනා කරේ? මේ සාප කළේ අද අප කර මේ සාමාන්‍ය මිනිසුන් කරන සාපයක් වගේ නෙවෙයි. ඔහුට අශ්වයන්, ගවයන්, රිදී, රත්තරන්, මනාප භාර්යාවන් ලැබේවා. අඹදරුවන්ගෙන් යුක්ත වේවා කියලා ඔන්න සාප කළා. එහෙමයි සාප කළේ. එයා ලෙඩ වේවා, දුක් වේවා, මැරේවා කියලා එහෙම සාප කරන්නේ. ඔළුව පැලේවා, හිස පැලේවා එහෙම නෙවෙයි. මේවා ලැබේවා කියලා. ඒ මොකද එහෙම සාප කළේ? මේවා ලැබෙනවා කියලා කියන්නේ මේවා නැති වෙන ඕනේ කවදා හරි දවසක. ලැබිච්ච දේවල් නැති වෙනකොට අර සැප දුකක් බවට පත් වෙනවා. ප්‍රිය විප්‍රයෝග දුක්ඛයට පත් වෙනවා. කවුරු හරි මරුණාම නේද? ඒක නිසායි මේක කීවේ. මෙහෙම කිව්වහම අනිත් කට්ටිය කියනවා අනේ ඔහොම කියන්න එපා. මේක මහා දරුණු සාපයක් නේ. මේ ඔච්චරද කියන්න එපා. ඔබගේ සාපේ ඉතාමත්ම දරුණුයි කියලා. එහෙම කියලා ඊට පස්සේ දෙවෙනි එක්කෙනක් කියනවා. ඔන්න එයත් සාප කරන කොහොමද? මාලංච සෝකාසික චන්දනංච ධාරේතු පුත්තාස බහූ භවන්තු කාමේසු තිබ්බං කුරුතං අපික්කං භිසානිතේ බ්‍රාහ්මණ යෝ අහාසි. බ්‍රාහ්මණය ඔබගේ නෙළුම් අල කවුරු හරි හොරෙන් ගත්ත නම්, පැහැර ගත්ත නම් ඔහුට මල් ඔන්න එයා ප්‍රාර්ථනාන කසීරට සඳුන්, ඔහුට දරුව බොහෝ වේවා, කාමයන්ගෙන් කෙරෙහි තියුණු ඇල්මක් ඇති වේවා කියලා ඔන්න එහෙම එයා ප්‍රාර්ථනා. ඉතින් ඒවයින් ඔක්කොම කියන්නේත් ඒවා ලැබුණාම දුක් විඳින්න වෙනවා අන්තිම කාලෙකට. තුන්වෙනි එක්කෙනා කියනවා පහූත ධඤ්ඤෝ කසිමා සහස් යසස්සී පුත්තේ ගිහි ධනිමා සබ්බ කාමේ වයං අපස්සං ගරමාතු වාසු ගරමාවසාතු බිසානිතේ බ්‍රාහ්මණයෝ අහාසි. බ්‍රාහ්මණය ඔබගේ මේ නෙළුම් මල කොටස සොරා ගත්තන යම් කිසි කෙනෙක් ඔහුට ධාන්‍ය ඇති වේවා, කීර්තිමත් ගොවියෙක් වේවා, බොහෝ පුත්‍රයන් ලැබේවා, ගිහියෙක් වේවා, බොහෝ ධන ඇත්තෙක් වේවා, රූපාදී සකල කාමයන්ම ඇති වේවා, වායස ගැන නොබලා මහලු කලද ගිහි ජීවිතේම රැඳේවා කියලා. ඔන්න සාප කරපු හැටි. ආමුදු සාපයක්. අනිත් කට්ටියත් මේ විදිහටම සාප කළා. ඔය විදිහේම දේවල් තමයි ප්‍රාර්ථනා කළේ. අපි ඉතින් දිගටම කියන්ට ඔක්කොම ටික කියන්න ගියොත් වෙලා යනවනේ නේද? එතකොට මෙහෙම ප්‍රාර්ථනා කරාම එතකොට මේ අන්තිමට අර බෝධිසත්වයන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේත් ඒ ප්‍රාර්ථනාවක් කළා. තමන් වහන්සේගේ පිරිසිදු භාවය කියන්න. නැත්නම් මම මේ බොරුවට අනිත් අයට චෝදනා කළා කියලා ඇති වෙන්න පුළුවන්නේ. ඒ නිසා එතුමා කියනවා යෝචේ අනට්ඨන් නට්ඨන්ති චාහ කාමේච සෝ ලබතං බුඤ්ජතංච අගාර මජ්ජේ මරණං උපේතු යෝවා බොන්තෝ සංකති කිංචි දේව. පින්වතුනි, යමෙක් නැති නොවූ දෙයක් තමාගේ ආහාර කොට නැති වුණාය කියලා කිව්වොත්,
නැතිවෙච්ච දෙයක් නැති වුණාය කියලා බොරුවක් කිව්වා නම් ඔහුට රූප ශබ්දාදී කාම වස්තුන් ලැබේවා. කාමයන් ඒවා පරිභෝග කෙරේවා. ගිහි ගෙහිම ඔහුට මැරෙන්න සිද්ධ වේවා කියලා. මහා සාපයක් හැටියට මේ කියන්නේ. එහෙම කියලා ප්‍රාර්ථනා කළා. එතකොට සක්‍රයා මේකට බය වුණා. සක්‍රය අහනවා තාපසයන් වහන්සේලාගෙන් මේ ලෝකයා හැමෝම ප්‍රාර්ථනා කරන්නේ මේ කාම වස්තුන්. ඒව තමයි ලොකු කොට සලකන්නේ, උසස් කොට සලකන්නේ. එබඳු ලෝකයා උසස් කොට සලකන ප්‍රාර්ථනා කරන මේ කාම වස්තුන් ඔබතුමාලා නින්දා කරනවා ඒවට. ඒ මොකක් නිසාද කියලා එහෙම ඇහුවා. තාපසයන් වහන්සේලා ඇයි මෙසේ නින්දා කරන්න කියලා. එතකොට බෝධිසත්වයන් වහන්සේ පැහැදිලි කරනවා ඇයි මේක එහෙම කරන්නේ කියලා. කාමේ සුවේ හඤ්ඤරේ බන්දරේ බජ්ජරේත් කාමේසු දුක්ඛංච භයංච ජාතං කාමේසු භූතාදිපති පමත්තා පාපානි කම්මානි කරොන්ති මෝහා කාමේසු ඒ හඤ්ඤරේ බජ්ජරේත් ශක්‍ර දේවේන්ද්‍රය කාමයන් නිසා දඬු මුගුරු ආදීන් පහර කන්න සිද්ධ වෙනවා. බඳිනු ලබන බැඳලා නේද? අදත් මේව වෙනවනේ නේද? පොළු අරගෙන කඩු අරගෙන පිහි අරගෙන ගෙවල් වලට බින්දින්නේ බහින්නේ. ගිහිල්ලා කාර් හොරකම් කරගෙන යන්නේ. ඒ වගේ ඒකට ඉදිරිපත් වුණත් කවුරුත් ඒ කට්ටියට තර්ජනය කරනවා. සමහර විට අවියාවිත වලින් පහර දෙනවා. ඒකයි මේ ඒ කාලෙත් එහෙම තමයි සක්‍රයාට කියන්නේ. සක්‍ර දේවේන්ද්‍රය මේ එයාගේ පෙනී හිටිය සක්‍රය තමන්ගේ ස්වරූපයෙන් ඇයි මෙහෙම කාමවස්තුන් පරිත්‍යාග කරන්නේ? දඬු මුගුරු ආදීන් පහරනු ලබන ගහනවා බැඳලා දානවා. කාමයන් නිසා කායික මානසික දුක් ඇති වෙනවා කෙලවරක් නැති. අත්තානුවාද භය ඇති වෙනවා. ඒ වගේම කාමයන් කෙරෙහි මිනිස්සු මුලා වෙනවා. මෝහයෙන් පව්කම් කරනවා. මේ කාම වස්තුන් උදෙසා නරක වැඩ කරනවා. පව් රැස් කොට මරණින් මතු නරකයට යනවා. කාමයන්හි දෝෂය දන්නා නිසා ඍෂිවරු කාමයන්ට ප්‍රශංසා කරන්නේ නැහැයි කියලා සඳහන් කළා. එතකොට ශක්‍ර දේවේන්ද්‍ර තමා කළ වරද හෙළි කළා මමයි මේක කළේ කියලා. සමාව අරගෙන දිව්‍ය ලෝකෙට ආපහු ගියා. තාපස සමූහය තාපස පිරිස ධ්‍යාන ලබලා සමාපatti ආදිය ලබාගෙන බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා ඉපදුනා. ඔන්න බලන්න මේ කට්ටිය මොනතරම් සතුටක් ප්‍රීතියක් ලබන්නේ නැද්ද? ධනෙ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු ප්‍රාර්ථනා කරන දේවල් ඔක්කොම අතහැරලා ගිහිල්ලා මහා කැලේට වැදිලා බණ භාවනා කරගෙන එහෙම හිටියේ බෝධිසත්වයන් වහන්සේ ඒ තමන්ගේ සහෝදර සහෝදරියන් එක්ක ඒකෙන් ලබන ප්‍රීතිය. ඒ ප්‍රීතිය එතනින් ලැබුව විතරක් නෙවෙයි බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ඉපදිලා බ්‍රහ්ම සම්පතුත් ලබා ගන්නට පුළුවන් වුණා. ඒ බෝධිසත්වයන් වහන්සේට බුද්ධත්වය ලබන්නත් ඒවම තමයි පුරුදු වුණේ. එතකොට මෙන්න මේ විදිහට මේවායි තියෙනවා ලොකු රසයක් ප්‍රීතියක්. අන්නේ ප්‍රීතිය තමයි ඒවා ලබන්නට හේතු වෙන්නේ. ඒ ප්‍රීතිය ලැබෙන බුද්ධානුස්සති වඩනකොට බුදුගුණ මෙනෙහි කරනකොට ධර්මානුස්සතිය වඩනකොට සංඝානුස්මෘතිය වඩනකොට සීලය ගැන මෙනෙහි කරනකොට තමන් හොඳට සීල් රකින්නවා නම් ඒ සීලය ගැන මෙනෙහි කරනකොට ලොකු සතුටක් ඇති වෙනවා. ඒක හාමුදුරන් වහන්සේ නමකට ජීවිතේ එපා වුණා. භාවනා කරනවා හරියන්නේ නැහැ.
මාර්ගඵලයක් මොකක්වත් ඉතින් උසස් දියුණුවක් ලැබෙන්නේ නැහැ. මේකෙන් බොහොම කලකිරීමක් ඇති වෙලා මීට වැඩිය හොඳයි දිවි නසා ගන්න ඕන කියලා දැලි පිහියක් අරගෙන ගිහිල්ලා බාබර් කෙනෙක් ඇවිල්ලා හිටියා කේස් බාන්න. එයාගේ දැලි පිහියක් එකක් අරගෙන ගිහිල්ලා ගස් දෙබලකට ගිහිල්ලා ඒකට බෙල්ල තියලා දැලි පිහිය තිව්වා කපා ගන්න කියලා. ඔහොම තියාගෙන කල්පනා කරා තමන්ගේ සීලය. තමන් මේ පැවිදි ජීවිතේ ගත කරපු කාලය. ඒක කල්පනා කරනකොට අනේ මේ ස්වාමීන් වහන්සේට හිතෙනවා මම කොච්චර පිරිසිදුව මේ සීලය රැකලා තියෙනවද. සීලය කඩ නොකර ඉතාම පිරිසිදුව මේක රැකලා තියෙනවා. එහෙම කල්පනා වෙනකොට ලොකු සතුටක් ඇති වුණා. සුඛිනෝ චිත්තං සමාධියති. අර ප්‍රීතිය ඇති වෙනවා, ප්‍රීතියත් එක්ක සැපය ඇති වෙනවා. සැපයත් එක්ක සමාධිය ඇති වෙනවා. සමාධිය ඇති වෙලා ඔන්න ධ්‍යාන අභිඥා පැත්තට ගිහිල්ලා විදර්ශනාවට හැරිලා ආර දැලි පිහියත් බෙල්ලක තියාගෙන මේ කපන්න බෙල්ලට තියාගෙන රහත් වුණා. අන්න බලන්න සීලානුස්සතිය මෙනෙහි කිරීමෙන් ලැබෙන ආනිසංස. අර භාවනා කරලා කලකිරිලා තමයි ගියේ. නමුත් සීලානුස්සතිය මෙනෙහි කරන්න ඕනේ. තමන්ගේ ඒ ඔය බුද්ධානුස්සති, ධම්මානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති ඔය මෙනෙහි කරනකොට අන්න ආධ්‍යාත්මික ගුණයට ගුණය දියුණු වන්නට හේතු වෙනවා. ඒක තමයි ප්‍රීතිය ඇති වෙනවා. ඒක සම්බෝධ්‍යාංගයක් වෙනවා. ඒ සම්බෝධ්‍යාංගය තුලින් නිවන් අවබෝධ කරගන්නට පුළුවන්. මේක තමයි ඉතින් මේ පීති සම්බොජ්ජංගය කියන්නේ. එතකොට ඒක ඒකාන්ත වශයෙන් නිවන් මඟට හේතු වෙන ඊටාම වැදගත් බෝධ්‍යාංග ධර්මයක්. ඉතින් අපි මේට වඩා ධර්ම දේශනාව දික් කරන්නේ නැහැ. ඉදිරියටත් මේ පින්නතුන්ට ධර්ම දේශනාවන් අහන්ට ලැබෙනවා මේ වගේම අනිත් බෝධ්‍යාංග ධර්ම පිළිබඳ. එතකොට තවත් ඒ කාරණා වඩා පැහැදිලි කරගන්නට පුළුවන්. මේ ධර්ම දේශනා පින්කම ධර්මය අපිට බොහෝම වැදගත්. මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ සොයා ගන්න අප්‍රමාණ කැපකිරීම කළා. සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පුරලා මේ ධර්මය හොයාගෙන දේශනා කළා. මේ ධර්මය අපිට ලැබිච්ච එක පුදුම වාසනාවක් පින්වන්ති. මේක නැතිව ගිය දවසට නැවත බුදුවරයෙක් පහළ වෙනකම්ම ඉන්න ඕනේ. මේක ලබා ගන්න. ඒ නිසා මේ සංසාර ගමනේ අපි සංසාරේ අතරමං වෙනවා. එහෙම නොවෙන්නට අපිට බුදුරජාණන් වහන්සේ මේ ධර්මය ලබා දුන්නේ. ධර්මයේ හරය තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. ඒ වගේම ඒ කොටසක් තමයි සත්‍ය බොජ්ජංග කියන්නේ. ඒ කොටසින් අද අපි සාකච්ඡාවට ලක් කළේ පීති සම්බොජ්ජංගය. ඒ බෝධ්‍යාංග ධර්ම වැඩිීමේදී ඒ බෝධ්‍යාංග ධර්ම ප්‍රගුණ කරගෙන යාමට අනුබල දෙන ඉතාමත්ම වැදගත් බෝධ්‍යාංග ධර්මයක්. ඉතින් අපි ඒ පීති සම්බොජ්ජංගයේ පිළිබඳ ධර්ම දේශනා මෙතකින් අවසන් කරනවා. අපි ඉතින් මේ පුණ්‍යානුමෝදනා සිදු කරමු. දැන් අපි දේවතාරාධනාවන් කරලා පිරි දේශනාව පටන් ගත්තේ. දෙවියන්ගේ ආශීර්වාද ආරක්ෂාව අපේ ශාක්‍යමුණි සම්බුද්ධ විහාරස්ථානයේ ගරු විහාරාධිපති පූජ්‍යදිගා මඩුල්ලේ විමලානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරක් ප්‍රමුඛ ඒ විහාරස්ථ ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම අද මේ අවස්ථාවට සම්බන්ධ වෙන මේ පින්වත් හැම දෙනාටත් අද විශේෂයෙන්ම
පුඤ්ඤානුමෝදනාවක් සිද්ධ කරනවා. වත්සලා ගුරුතුමියගේ මෑණියන්ට. ඉතින් වත්සලා ගුරුතුමිය ඇතුළු ඒ පවුල්වල ඇත්තන්ටත් ආශීර්වාද දෙවිවරු සලසා දෙත්වා. දෙවිවරු තම තමන්ගේ දිව්‍ය සම්පත් දියුණු කර ගනිත්වා. කෙලවර උතුම් වූ අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරවමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තේ සදා. නාමෙන් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරවමු. අද විශේෂ පුඤ්ඤානුමෝදනාවක් සිද්ධ කරනවා. වත්සලා දහම් පාසල් ගුරුතුමිය. එතුමියගේ ආදරණීය මෑණියන් වූ ජයන්ති ගුරුගේ මහත්මියට නිවන් සම්පත් ප්‍රාර්ථනා කරන ඔය මෑණියන් අගෝස්තු 8 වෙනිදා පරලෝ සැපත් වන්නට යෙදුනේ. ඉතින් හොඳ පින්කමක් සිද්ධ කරගන්නට වත්සලා ගුරු මහත්මියට අවස්ථාව සැලසුණා. තමන්ගේ ආදරණීය මෑණියන්ට උතුම් වූ පින්කමක් සිද්ධ කරලා සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දානයන්ට වඩා ආනිසංස ලැබෙන මහා දානය ධර්ම දානයයි. ඒ ධර්ම දානය කිරීමක් වත්සලා ගුරු මහත්මිය සිද්ධ කරන්නේ තමන්ගේ ආදරණීය මෑණියන් වූ ජයන්ති ගුරුගේ මෑණියන්ට පින් දෙන්නට. ඒ මෑණියන් ප්‍රධාන. මේ පින්වත් හැම දෙනාගේම නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් අපි විමලානන්ද නායක ස්වාමීන් වහන්සේගේ ගුරුවරුන් උපාධ්‍යායන් වහන්සේලා එවැගේම මව් දෙමව්පියාදීන් ඇතුළු සියලුම ඥාතීන්ටත් දෙව් මිනිස් සැප පිණිස මේ පින් හේතු වේවා. දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන් සම්පත් පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඉතින් ඔය ගාථාව කියන්න ඉදම්මේ ඥාතිනං හෝතු කියන ඉතින් ගෙවල් වල ඉඳගෙන බණ අහන පින්වතුනුත් ගාථාව කියලා තමන්ගේ ඥාතීන්ට පින් දෙන්න. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ධර්ම ශ්‍රවණානිසංසයෙන් ඔබ සියලු දෙනාට මෙලෝ වශයෙන් යහපත වේවා. ගුණ නුවණ දියුණු වේවා. ධර්මයට සිත් සතන් වඩාත් නැඹුරු වී ගුණ ගරුක ජීවිත පවත්වා ගන්නට ආශිර්වාද ලැබේවා. පරලොව සුගතිය පිණිස වේවා. අවසාන උතුම් නිවන් සම්පත් පිණිසත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.